පින්නතුනි මේ දේශනා මාලාවේ මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ මරණ සතිය පිළිබඳව කරුණු කාරණා අන්තර්ගත වෙච්ච මරණානුස්සති භාවනාව හරියටම සම්පූර්ණ කරන්නේ කොහොමද කියන කාරණා ටිකයි දේශනා කරන්නේ. මේ දේශනා මාලාවේ මේ වෙනකොට ධර්ම දේශනා 14ක් මරණානුස්සති භාවනාව සම්බන්ධයෙන් සිදු කරලා තියෙනවා. අද සිද්ධ කරන්න සූදානම් වෙන්නේ 15 වෙනි ධර්ම දේශනාව. මරණානුස්සතිය හරියටම වඩන ආකාර 8ක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒ 8න් කාරණා 3ක් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවර කළා. දැන් සාකච්ඡා කරන්න තියෙන 4 වෙනි කාරණාව ඒ තමයි මේ කාය බහු සාධාරණතෝ කියන කාරණාව. උපසංහරණතෝ කියන 3 වෙනි කාරණාවයි සාකච්ඡා කරලා ඉවර කෙරුවේ. ඒකේ අවසානෙටම සඳහන් කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වශයෙන් මරණය සිහිපත් කළ යුතු බව. ලෞතර බුදුරජාණන් වහන්සේලා කීප නමක් පිරිනිවන් පාපු හැටි අපි සාකච්ඡා කළා. උන්වහන්සේලා වැඩ හිටපු කාලෙ තිබිච්ච විශේෂත්වයන් අපි සාකච්ඡා කළා. ඒ බුදුරජාණන් වහන්සේලා සතු විශේෂත්වයන් ගැන ඊටාම කෙටියෙන් කරුණු දැක්වුවා. ඒ තරම් ආශ්චර්ය උත්තමයන් වහන්සේලා ළඟටත් මරණය පැමිණියා නම් මම කවුද කියන කාරණාව තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. උපසංහරණතෝ. ඒ කරුණු ටික දේශනා කරලා ඉවර නිසා දැන් තියෙන්නේ මේ කාය බහු සාධාරණතෝ කියන කාරණාව. ඉන්නතුනේ මොකද්ද මේ කාය බහු සාධාරණතෝ? මේ කය බොහෝ දෙනෙකුට සාධාරණයි. මට විතරක් නෙමෙයි. තවත් හුඟක් අයට මේ කය අයිති. කියන එකයි කාය බහු සාධාරණතෝ කියලා කියන්නේ. මම හිතාගෙන ඉන්නේ මගේ ඇඟ කියලා. ඒ වුණාට මම හැර මේකට තව අයිතිකාරයෝ හුඟක් ඉන්නවා. ඒ අය අපි මේ කතා කරන මොහොත වෙනකොටත් මේ කයෙන් ඒ අයගේ අයිතීන් මුදුන්පත් කරගන්නවා. ඒ කොහොමද කියන කාරණාවයි ටිකක් සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. අයං කායෝ බහු සාධාරණතු. මේ කය බොහෝ දෙනාට සාධාරණයි මහණෙනි කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ. ඒ බොහෝ දෙනාට සාධාරණයි කියලා කියහම මේ කය ඇසුරු කරගෙන කුල 80කට අයිති කෝටි ගණන් පණුව ජීවත් වෙනවා. ඒ අය ජීවත් වෙන්නේ මේ කය ඇසුරු කරගෙන. කුල 80ක් කුල 80කට අයිති කෝටි ගණන් දෙනා ජීවත් වෙනවා. ආන්ගේ ජීවත් වෙන සත්තු සමහර අය ජීවත් වෙන්නේ මගේ ඇඟේ හැම මත තියෙන සිවිය කාලා තමයි ජීවත් වෙන්නේ. එහෙම ජීවත් වෙන පිරිසක් මේ ඇඟේ ඉන්නවා. හැම කාලා ජීවත් වෙන පිරිසක් මේ ඇඟේ ඉන්නවා. ඊට අමතරව මස් ආදී වශයෙන් ශරීර ඉන්ද්‍රයන් තුල ඒ ඉන්ද්‍රයන් කකා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ආමාශය වටේට පිරිසක් ඉන්නවා. ආමාශය ඇතුලේ පිරිසක් ඉන්නවා. හෘද වස්තුව වටේට පිරිසක් ඉන්නවා. පෙනහැලි වටේට පිරිසක් ඉන්නවා. මේ කය ඇතුලේ තියෙන ඉන්ද්‍රයන් ආශ්‍රය කරගෙන විවිධ සත්ත්ව කොට්ටාස ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ඒගොල්ලන්ටත් ආහාර අවශ්‍යයි. එතකොට කොහොමද මේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ? මගේ ඇඟේම ඒ කොටස්
කකා තමයි ජීවත් වෙන්නේ. එතකොට මට ජීවත් වීමේ අයිතිය ලැබිලා තියෙන්නේ ඒ සත්තුන්ගේ කැමැත්තට අනුව. ඒගොල්ලන්ගේ අකමැත්ත මට කොහොමවත් ජීවත් වෙන්න බැරුව යනවා. ඇයි ඒගොල්ලන්ගේ අකමැත්ත තුල මට ජීවත් වෙන්න බැරි? පින්නතුනි, හෘද වස්තුව වටේට කකා ජීවත් වෙන අය ඒගොල්ලෝ කන සීමාව ඉක්මවල වැඩියෙන් කන්න පටන් ගත්තොත් මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? ආමාශය ඇතුලේ ඉන්න අය සීමාව ඉක්මවල ආමාශය කන්න පටන් ගත්තොත් මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? හැම මත ජීවත් වෙන අය සීමාව ඉක්මවල මේ හැම කන්න පටන් ගත්තොත් හැම මතු පිට විශාල තුවාල හැදෙනවා. නමුත් මේ කය ඇසුරු කරගෙන ජීවත් වෙන කුල 80කට අයිති වෙන කෝටි ගණන් ජීවීන් හැමෝම ඔවුනොවුන්ගේ ප්‍රමාණය දැනගෙන කාලා ජීවත් වෙනවා. බැරි වෙලාවත් වැඩිපුර කෑවොත් මගේ ජීවිතය එතනින් ඉවර වෙනවා. කියන මෙන්න මේ කාරණාව විශේෂයෙන් මෙතන සිහිපත් කරනවා. කාය බහු සාධාරණතු. ඊළඟට පින්නතුනි මෙතන විශේෂයෙන් පැහැදිලි කළා කලින් සාකච්ඡා කරපු උපසංහරණ මට්ටමේදී මේ මරණය පිළිබඳව සාකච්ඡා කළ යුතු ආකාර ගණනාවක් පැහැදිලි කරපු නිසා යස මහත්තතාවය, පඤ්ඤා මහත්තතාවය, පුඤ්ඤ මහත්තතාවය, ඉද්ධි මහත්තතාවය මේ ආදි වශයෙන් කරුණු ගණනාවක් පැහැදිලි කළා. ආන්ගේ කරුණු පැහැදිලි කරනකොට අන්තිමට සම්මා සම්බුද්ධතු බුදුරජාණන් වහන්සේගේ වශයෙන් මෙනෙහි කර කර මරණානුස්සතිය වඩන කෙනාට සඳහන් කරනවා උපචාර මට්ටමට වැඩෙන කර්මස්ථානයක් බවට පත් වෙනවා කියලා. එහෙම මරණානුස්සතිය වඩනකොට උපචාර මට්ටමට එන්න පුළුවන්. එතකොට මේ උපචාර මට්ටම කියලා කියන්නේ ධානය ළඟ හැසිරෙනවා. තාම ධානයටපත් වෙලා නැහැ. ධානය ළඟ හැසිරෙනවා. සඳහන් කරනවා ධානයට එන්නෙත් නැහැ කියලා. උපචාර මට්ටමට එනවා. ධානයට එන්නේ නැහැ. ඒ වුණාට නිවනට බාධාවකුත් නැහැ කියලා. ඒ කාරණා ටික මෙනෙහි කරනකොට එහෙනම් මරණානුස්සතිය නිවනට බොහොම හොඳ මගක් පෙන්වන විශේෂිත භාවනා ක්‍රමයක්. ඒකයි මේ කරුණු මේ තරම් විස්තර වශයෙන් සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් කරුණු ටික කෙටියෙන් පෙන්නලා දේශනාවකින් දෙකකින් ඉවර කරන්න පුළුවන්. නෑ, බොහෝ කරුණු එකතු කරගෙන හිතන හැටි කියලා දුන්නාම බොහෝ දෙනාට ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. එහෙම නැතුව භාවනාව පටන් අරගෙන ඇති වෙනව නම් යම් ප්‍රශ්න ප්‍රමාණයක් ආන්ගේ ඇති වෙන ප්‍රශ්න වලින් සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයකට පිළිතුරු සැපයිලා තියෙනවා විස්තරාත්මකව සාකච්ඡා කරාම. එහෙමනම් සම්මා සම්බුද්ධතෝ කියන අන්තිම කාරණාව ගාවට එනකොට යස මහත්තතාවයේ ඉඳලා මේ උපචාර මට්ටමට දියුණු කරගන්න පුළුවන් කියලා සඳහන් කළා. එතකොට එතනින් එහාට තව මේ කාය බහු සාධාරණතු අපි කතා කර කර ඉන්න කාරණාව. ඒ කරුණුත් හිත හිතා මරණය කොයි මොහොතේ එන්න බැරිද? ඇයි මම දන්නේම නැතුව ඇතුලේ ඉන්න කට්ටිය සීමාව ඉක්මවල කාගෙන යනවා. ඉතින් ඒක මට තනියම නවත්ත ගන්න බැරුව යනවා. රැයට නිින්ද ගිහිල්ලා ඉන්න වෙලාවේ කෑවොත් එහෙම උදේට නැගිටින්නේකුත් නැහැ. එහෙනම් ඒගොල්ලන්ගේ කැමැත්තත් ඕනේ මට ජීවත් වෙන්න. රැයට නිදාගත්තට අර පිරිස මාව කනවා. ඉතින් ඒ හින්දා උදේ නැගිටීද කියලා දන්නේ නැති හින්දා හොඳ සිහි කල්පනාවෙන්ම නිදා ගන්න වෙනවා සිල් සම්පූර්ණ කරගෙන.
සිල් මත පිහිටලා. මොකද නින්දෙන් මැරුණත් එතකොට බයක් නැති හින්දා. ඊළඟට මෙතන සඳහන් කළා මස කන කට්ටිය මස කනවා, නහර කන කට්ටිය නහර කනවා, ඇටකෝටු කන කට්ටිය ඇටකෝටු කනවා, ඇටමිදුළු කන කට්ටිය ඇටමිදුළු කනවා. මේ අය මේ තැන්වල ඒ තැන්වලම උපදිනවා. ඒ නිසා මේ කය ආන්ගේ 80,000ක් විතර ඒ ප්‍රාණීන්ට 80,000ක් කුලවල ප්‍රාණීන්ට නැත්නම් මේ අයට සූතිගරයක්. මේ කය ඒ අයට සූතිගරයක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ උප්පත්ති ස්ථානයේ වෙලා තියෙන්නේ මගේ ඇඟමයි. ඒ විතරක් නෙමෙයි. ඒ අය ජීවත් වෙන්නෙත් මේකේ. මේකම කකා ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ මේක ආවාසයක් කරගත්තා. ඊට පස්සේ මල පහ කරන්නෙත් මේකේ. ඒ නිසා මේ ජීවීන්ට මේක වැසිකිළියක් වගේ. ඒගොල්ලෝ මුත්‍රා කරන්නෙත් මේකේ. ඒ හින්දා ඒ සත්තුන්ට මගේ කය මුත්‍ර ද්‍රෝණිකාවක් වගේ. ඒ විතරක් නෙමෙයි ඒ අය මැරෙන්නේ මේ කය ඇතුළෙමයි. ඒ හින්දා ඒ සත්වයන්ට සුසානයක් වෙලා තියෙන්නේ මගේ කයමයි. සූතිගරයක් වුණා, වැසිකිළියක් වුණා, මුත්‍ර ද්‍රෝණිකාවක් වුණා, සුසානයක් බවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි ආහාර ජාලයක් බවටත් පත් වුණා. එහෙම පිරිසක් මේ කය ඇසුරු කරගෙන ජීවත් වෙනවා. ඒ නිසා මේ සත්තු ජීවත් වෙන කාලය තුල ලෙඩ වෙනවා. අපි ලෙඩ වෙනවා වගේ මේගොල්ලොත් ලෙඩ වෙනවා. එතකොට ඒ අයට මේ කය ගිලන්හලක් බවටත් එහෙමම පත් වුණා. අපට ජීවත් වෙන්න මේ අයගේ උදව්වත් විශේෂයෙන් අවශ්‍ය වෙනවා. කැමැත්තත් ඊටා විශේෂයෙන් අවශ්‍ය වෙනවා. ඒ අය අකමැති නම් අපි ජීවත් වෙනවට අපිට මරණය ඒ අය විසින්ම උරුම කරලත් දෙනවා. එහෙනම් මේ කය මට විතරක් අයිති නෑ. ආන්ගේ නොයෙක් 100,000 ගණන් ලක්ෂ ගණන් පණුකුලවලටත් මේ ඇඟ අයිති. ඒක හින්දා ඒ අයටත් සාධාරණයි. කාය බහු සාධාරණතු. මේ කය බොහෝ දෙනාට සාධාරණයි කියලා කිව්වේ ඒකයි. ඊට අමතරව 80ක් වූ මේ පණුකුලයන්ට වගේම සෙම, පිත, වාතය මේ තුන්දොස් කිපීම නිසා 100 ගණන් රෝග ඇති වෙන්න පටන් ගන්නවා. තුන්දොස් කිපිලා නොයෙක් රෝග හට ගන්න පටන් ගන්නවා. පින්නතුනි බුදුදහමේ හැටියට මේ කයට වැළඳෙන රෝග සුළු ප්‍රමාණයක් තමයි පෙන්නලා තියෙන්නේ. නමුත් විශාල රෝග ප්‍රමාණයක් මේ කයට හැදෙනවා. ඒ නොයෙක් රෝග අපි මරණය ගාවට මරගෙන යන්න සූදානම්. එහෙනම් මේ ඇඟ රෝගවලටත් සාධාරණයි. ධම්මපදයේ එක තැනක සඳහන් කළා රෝග නිඩ්ඩං පබංගුණං කියලා. නීඩ කියන්නේ කැදැල්ලට. රෝගය නැමැති කුරුල්ලා විසින් මේ ශරීරයේ නැමැති කූඩුව හදලා තියෙනවා. කූඩුව හැදුවට පස්සේ කුරුල්ලා ඉන්නේ කූඩුව ඇතුළෙමයි. යම් දවසක මේ කය හටගත්තද හටගත්ත දවස් ඉඳලා කවදා හරි මැරෙනකන් ලෙඩමයි. ලෙඩක් නැති කෙනෙක් ලෙඩක් නැති දවසක් මේ මුළු ජීවිත කාලේ කවදාවත් නැහැ. මොනවා හරි ලෙඩක් තියෙනවා. ඒ නිසා ලෙඩ දුක් වලටත් මේ කය සාධාරණයි කියලා පෙන්නනවා. අභ්‍යන්තර වශයෙන් රෝගයන්ද බාහිර වශයෙන් සර්පයෝ දෂ්ට කරනවා. එතකොට සර්පයන්ටත් මේ කය සාධාරණයි
තැනකින් දැක්කොත් ඇවිල්ලා කාලා යන්න පුළුවන්. පිඹුරන්ටත් සාධාරණයි තැනක දැක්කොත් ඇවිල්ලා ගිලින්න පුළුවන්. ඒගොල්ලන්ට මේක ගිලින්න තහනම් කියලා නීතියක් නැහැ. කිඹුලෙකුට නානකොට අහුනොත් ඇදගෙන යන්න පුළුවන්. මේ නාන අය කිඹුල්ලුන්ට තහනම් කියලා නීතියක් නැහැ. සාධාරණයි ඒගොල්ලන්ට. ඊළඟට සඳහන් කළා ඒ විතරක් නෙමෙයි ගෝනුස්සු, පත්තෑයු, මදුරු ඒගොල්ලෝ අපි මරනවා තමයි. නමුත් ඒගොල්ලන්ටත් අයිති හින්දා තමයි ඇවිල්ලා මේ විදලා ලේ බීලා යන්නේ. ඒ හින්දා එහෙනම් එහෙම අයටත් මේ කය සාධාරණයි. ඒ කියන්නේ බොහෝ දිනෙකට මේ කය සාධාරණයි. මේ ඇඟ කණ්ඩ හිතුනොත් ඕන කෙනෙකුට ඇවිල්ලා කාලා ගිය හැකි. සුනකෙකුටත් එලවගෙන ඇවිල්ලා, සිංහෙකුටත් එලවගෙන ඇවිල්ලා, කොටියෙකුටත් පැනගෙන ඇවිල්ලා කෑල්ලක් කඩාගෙන යන්නත් පුළුවන්, ජීවිතේම ගන්නත් පුළුවන්. එහෙමනම් කී දෙනෙකුට මේ කය සාධාරණද? කී දෙනෙකුට මේ කය අයිතිද? කී දෙනෙක් මේක දිහා බලාගෙන ජීවත් වෙනවද? කී දෙනෙකුගෙන් පරිස්සම් කරගෙන මම ජීවත් වෙන්න ඕනේද? එහෙම හිතහම ජීවත් වෙනවා කියන එක ලේසිම නෑ. අපිට වඩා ඊටාම කුඩයි මදුරු. නමුත් පහර දෙන්න පටන් ගත්තාම අපි යනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මේ ගේ ඇතුලේ ඉන්න බෑ මදුරුවෝ හින්දා වෙන ගයක් ඇතුලට යනවා. එහෙ ඉන්න බැරි හින්දා තව තැනකට යනවා. එහෙම බැරි නම් දැලක් දාලා වහ ගන්නවා. මට කොච්චර ලොකු ඇඟක් තිබුණත් ඒ පුංචි ඇඟවල් තියෙන අයගෙන් මට බේරෙන එක ලේසි නෑ. මොකද ඒගොල්ලන්ටත් සාධාරණ නිසා රංචු පිටින් ඇවිල්ලා රෑ එළි වෙනකන් ලේ බොන්න මේගොල්ලෝ ලෑස්ති. කාය බහු සාධාරණතෝ. බොහෝ දෙනාට මේ කය සාධාරණයි. හරියට කොයි වගේද උදාහරණයක් පැහැදිලි කළේ. හතරමං හන්දියක තියලා තියෙනවා සියලු දෙනාටම පොදු ඉලක්කයක්. අපි කියමු ලොකු කෙහෙල් කොටයක් තියලා තියෙනවා හතරමං හන්දියක හිටවලා. වෙඩි තියන්න පුරුදු වෙන අයට වෙඩි තියන්නත් පුළුවන් ඒකට. දුන්නෙන් විදින්න පුරුදු වෙන අයට දුන්නෙන් විදින්නත් පුළුවන් ඒ කොටේට. ගල් විදින අයට ගල් විදින්නත් පුළුවන් ඒ කොටේට. ගල් ගහන අයට ගල් ගහන්නත් පුළුවන් ඒ කොටේට. ඒක තමයි හැමෝගෙම ඉලක්කය. එහෙනම් හතර පැත්තෙන්ම එන කට්ටියගේ ඒ කට්ටිය කරන හැම ක්‍රියාකාරකමක්ම පිළිගන්න මේ ඉලක්කය බලාගෙන ඉන්නවා වගේ සිව් දිගින්ම පැමිණෙන රෝගවලට වගේම සත්තුන්ට මේ කය සාධාරණයි. සත්තුත් කනවා ලෙඩත් හැදෙනවා ඔක්කොටම සාධාරණයි. කාය බහු සාධාරණතු. මේ කය ගැන එහෙම හිතන්න ඕනේ. එතකොට තමයි මනා වැටහීමක් ඒ පිළිබඳව ඇති වෙන්න පටන් ගන්නේ. මේ ජීවත් වෙනවා කියලා කීවට මේ කරගෙන යන්නේ මහ යුද්ධයක්. හැබැයි මොන යුද්ධ කරගෙන ගියත් දවසක මම පරදිනවමයි. මම දිනන දවසක් නැහැ. යුද්ධයක් තියෙනවා ජයග්‍රහණයක් නැහැ. මමම පරදිනවා. ඒ බොහෝ දිනකට මේක සාධාරණ නිසා. ඊළඟට පින්නතුනි සඳහන් කළා මේ උපද්‍රව කයට උපන්නොත් මේ කය අනිවාර්යෙන් මරණයෙන් කෙරවල වෙනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා භික්ෂූනි භික්ෂුවක් දවස ගෙවිලා යද්දී රාත්‍රියේ එළඹෙද්දී මෙන්න මේ විදිහට ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ කියලා. දවස ගෙවිලා රෑ එළඹෙනකොට ඉති පටිසංචික්කති. හිතන්න කියලා දේශනා කළා අංගුත්තර නිකායේ සඳහන් වෙන අට්ටක නිපාතයේ සූත්‍රයකයි එහෙම තියෙන්නේ. මරණ සතිය පැහැදිලි කරන තව සූත්‍ර මේ ත්‍රිපිටකයේ තියෙනවා.
අපි මුලින්ම මේ දේශනා මාලාවේ සඳහන් කළා මේ කතා කරන්නේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන ප්‍රමාණයයි. නමුත් ඒ ප්‍රමාණය සාකච්ඡා කරගෙන යනකොට පිටකයේ තවත් සූත්‍ර ගණනාවක තියෙන කරුණු මේකට එකතු කරලා සාකච්ඡා කරනවා. එනම් භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා ඉතිපටි සංචික්කති. මේ කය මෙන්න මෙහෙමයි කියලා හැම වෙලාවෙම කල්පනා කරන්න. කයේ අනිත්‍ය බව නිරන්තරයෙන් සිහිපත් කරන්න. හැමෝටම සාධාරණ මේ කය මම පවත්වන්නක දරන්නේ පුදුම යුද්ධයක්, කරන්නේ පුදුම යුද්ධයක්. මේක ආරක්ෂා කරගන්න. දවසක පරදිනවා මට මරණය උරුම වෙනවමයි. ඒක හොඳට දැනගන්න. ඊළඟට මේ මරණ සතිය සඳහන් කරන මේ සූත්‍ර දේශනාවල් වල පැහැදිලි කරලා තියෙනවා මගේ මරණයට බොහෝසේ කරුණු ඇත. එහෙම හිතන්න කිව්වා. මගේ මරණයට බොහෝසේ කරුණු ඇත. මේ හාමුදුරුවන්ටයි කියන්නේ. එතකොට මේ හාමුදුරුවන්ට විතරද එහෙම හිතන්න කියන්නේ? අපි ඔක්කොටමයි එහෙම හිතන්න කියන්නේ. දේශනාවක් ළඟ ඉස්සරහම වාඩි වෙලා ඉන්නේ හාමුදුරුවරු. ඒකයි මේ මහණෙනි කියලා කතා කරලා තියෙන්නේ. උන්වහන්සේලාට කතා කරලා දේශනා කරන්නේ සියලු දෙනාටම. එහෙනම් මහණෙනි හිතන්න කියලා දේශනා කළා මගේ මරණයට බොහෝසේ කරුණු ඇත. කොහොමද? අහිවා මං ඩන්සෙయ్యේ. නායක හෝ මට දෂ්ට කරයි. විච්චිකෝවා මන් ඩන්සෙయ్యේ. විච්චිකෝවා කියලා කියන්නේ ගෝනුස්සන්ට. නායක දෂ්ට කරන්නත් පුළුවන්, ගෝනුස්සෙක් දෂ්ට කරන්නත් පුළුවන්. සතපදීවා මන් ඩන්සෙయ్యේ. පාද 100ක් විතර ඇති සතෙක් ඇවිල්ලා මට දෂ්ට කරන්නත් පුළුවන්. පත් ඇයෙක් ගරුඩෙක් වාගේ ඇවිල්ලා මට දෂ්ට කරන්නත් පුළුවන්. ඊළඟට සඳහන් කළා අස්ස කාලං කිරියා. එහෙම වුණොත් ඒ හේතුවෙන් මට කාලක්‍රියා කරන්න හේතු වෙනවා. සෝ මමස්ස අන්තරායෝ මේ සියල්ල මට අන්තරාය කරයි. මොනවද? ජීවිතාන්තරායෝ මගේ ජීවිතයට අන්තරාවක්. සමන ධම්මස්ස අන්තරායෝ ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න අන්තරායක්. සග්ගන්තරාය මග්ගන්තරාය ස්වර්ගයට මාර්ගයට මට අන්තරාවක්. මේ සත්තු ඇවිල්ලා මෙහෙම මට දෂ්ට කරන්න පටන් ගත්තොත් මගේ ජීවිතයට අනතුරක් තියෙනවා. ආන් ඒක හොඳට මෙනෙහි කරන්න. සමන ධම්මස්ස අන්තරායෝ හාමුදුරුවරුන්ට දේශනා කරපු නිසා පැහැදිලි කළා මහණෙනි මේ සත්තු උඹලට දෂ්ට කෙරුවොත් උඹලට මහානකම සම්පූර්ණ කරගන්න අන්තරාවක් තියෙනවා. ඒක සම්පූර්ණ වෙන්න කලින්ම මැරිලා යන්න පුළුවන්. ඊළඟට සඳහන් කළා සග්ගන්තරාය මග්ගන්තරාය ස්වර්ගයට දෙව්ලොව ගමනටත් ඒක අනතුරක්. හදිසියේ මේ සත්තු කාලා මැරුණොත් එහෙම. මග්ගන්තරායු කියලා කියේ මාර්ගයටත් මාර්ගඵලයන්ටත් අන්තරාවක්. දැන් එතකොට මේ පින්නතුනුත් මෙහෙම ජීවත් වෙනවා. අපි බොහෝ දේවල් හිතාගෙන ඉන්නවා. භාවනාවක් දියුණු කරන්න ඕනේ. මෛත්‍රිය වඩන්න ඕනේ. මරණානුස්සතිය මේ තරම් ආනිසංස නම් මරණානුස්සතිය දියුණු කරන්න ඕනේ. සංසාරේ දම්පැන් පූජා කරන්න ඕනේ. සිල් ගුණ ආරක්ෂා කරන්න ඕනේ. ආන් ඒ වාගේ කල්පනාවලුත් අපි ගාව තියෙනවා. හොඳට ඉගෙන ගන්න ඕනේ. හොඳ රස්සාවක් අරගන්න ඕනේ. හොඳ ගෙයක් හදා ගන්න ඕනේ. හොඳ වාහනයක් ගන්න ඕනේ. මව්පියන්ට හොඳට සලකන්න ඕනේ. සමාජයට හොඳට වැඩ කරන්න ඕනේ. එහෙම ජීවත් වෙන්න ඕනේ කියලා කල්පනාවකුත් තියෙනවා. නමුත් ඒ බලාපොරොත්තු එකක්වත් මුදුන්පත් වෙන්නේ නැහැ. මේ සර්පයෝ ඇවිල්ලා ගෝනුස්සෝ ඇවිල්ලා මේ සත්තු දෂ්ට කරන්න පටන් ගත්තා. මදුරුවෝ ඇවිල්ලා දෂ්ට කරලා ඩෙන්ගු හැදිලා මැරිලා යන්න පුළුවන්. මදුරුවෝ දෂ්ට කරලා මැලේරියාව හැදිලා මැරිලා යන්න පුළුවන්. නමුත් මංගාව බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ එකක්වත් සම්පූර්ණ කරගන්න බැරි වෙන්න පුළුවන්.
හදිසියේ පොළඟෙක් කාලා මැරිලා යන්න පුළුවන්. බලාපොරොත්තු එකක්වත් සම්පූර්ණ වුණේ නැහැ. භික්ෂූන් වහන්සේලාට දේශනා කළා ජීවිතයට අන්තරාවක් තියෙනවා. ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න අනතුරක් තියෙනවා. ඒ වගේම ස්වර්ග ගමනට අන්තරාවක් තියෙනවා, මාර්ගයට අන්තරාවක් තියෙනවා. ආදී වශයෙන් අන්තරාය වර්ග ඕන එකකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා ජීවිත අන්තරාය වුණොත් මේ සියල්ලම අන්තරා වුණා වගේ තමයි. ජීවිතේ නැති වුණොත් මේකක්වත් කරගන්න පුළුවන්කමක් නැහැ. නමුත් බොහෝ දෙනෙකුට සාධාරණ මේ කය කොතන අතුරුදහන් වෙයිද නැති වෙයිද විනාශ වෙයිද කියලා දන්නේත් නැහැ. ඊළඟට සඳහන් කළා ඒ අන්තරායට තවත් හේතු තියෙනවා කියලා. බාලයන්ගේ ආශ්‍රය මාර්ගාන්තරාවට හේතුවක්. පාප මිත්‍රයෝ ඇසුරු කරන්න ගියොත් කවදාවත් අපිට නිවනට පාර හදනවද? බාලයෝ ඇසුරු කෙරුවොත් නිරේටමයි පාර හදන්නේ. අපිට බාලයෙක් ඇසුරු කරන්න බෑ පින්නතුනි. මගේ අහවල් වැඩ ටික කරවගන්න විතරයි ඇසුරු කරන්න කියලා හිතන්න බෑ. භාග්‍යතුන් වහන්සේ කිව්වේ එපාමයි කියලා. ඇසුරු කරන්න කෙනෙක් නැත්තම් හුදකලාව තනියම ජීවත් වෙන්න කියලා දේශනා කළේ. ඇසුරු කරනවා නම් එක්ක තමන්ට වඩා ගුණවත් කෙනෙක් නැත්තම් තමන් හා සමාන කෙනෙක්. ඊට පල්ලෙහැ කෙනෙක් එපා. මංගල සූත්‍රය ලෝකේ තියෙන උතුම්ම කාරණා 38 ගෙන හැර දක්වපු සූත්‍රය. මීට වඩා උතුම් කරුණක් තව තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ 39 වෙනි කරුණ හැටියට ඒකත් පෙන්නනවා. සර්වඥතා ඥානයේට එහෙම කරුණක් නොදැක්ක නිසා ලෝකේ උතුම්ම කාරණා 38 පෙන්නලා තියෙනවා. ආන් ඒ 38 පෙන්නන තැන මුලින්ම සඳහන් කරලා තියෙන්නේ මොකද්ද? සත්පුරුෂයෝ ඇසුරු කරන්න කියලා නෙමෙයි මුලින් කියලා තියෙන්නේ. අසේවනාච බාලාන බාලයෝ අයින් කරන්න. ඉස්සල දේශනා කළේ එහෙමයි. පණ්ඩිතානංච සේවනා. දෙවනියට තමයි කිව්වේ පණ්ඩිතයෝ ඇසුරු කරන්න කියලා. ඉස්සරලම දේශනා කළේ බාලයෝ අයින් කරන්න කියලා. එතකොට අපි උදේ හවස බුදුන් වැඳලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු මම මේ කරපු පින්කමේ අනුභවයෙන් මට කවදාවත් බාල සමාගමයක් නොවේවා. එහෙම ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒක බුදුන් වැඳ තැන ප්‍රාර්ථනාවකට විතරක් සීමා කරලා එළියට බැහැලා බාලයෝ ඇසුරු කරනවා නම් අර ප්‍රාර්ථනාවෙන් විතරක් වැඩක් නැහැ. එහෙනම් බාලයෝ අයින්ම කරන්න ඕනේ. එහෙනම් මෙතන බාලයන්ගේ ආශ්‍රය කියලා කිව්වේ ගිහි පැවිදි අපි ඔක්කොටම. ස්වාමින් වහන්සේලාටත් මාර්ගයට අන්තරාවක් ගිහි පාර්ශවයේගේ ඒ උතුම් ගමනට බාලයන්ගේ ඇසුර මහලුකු අනතුරක්. හෙමින් ගමනක් යන පිරිසක් බාලයෝ මැදි වෙලා තවත් ඒ ගමන හෙමින් පහළට ඇදලා දානවා. ඒකනේ සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු සිල්පද 5යි ඒකේ මහසිල්පදේ කියලා දේශනා කළේ සුරාපානය. සුරාපානයේ මහසිල්පදේ කියලා කිව්වේ මත් වුණාට පස්සේ අනික් වැරදි 4ම සිහි නැති මිනිහාටින් කෙරෙනවා. බොරු කියන කෙනා බොරුවක් විතරක් කියවලා බේරෙනවා. අනික් 4ම යා රැකගෙන ප්‍රාණඝාත කරපු කෙනා ප්‍රාණඝාත කරලා අනික් 4ම රකින්නවා සමහර ලාවට. නමුත් සුරාපානය කරපු කෙනා මත් වෙලා හින්දා අනික් 4ම කරනවා. ඒ හින්දා මේක මහසිල්පදේ කියලා පෙන්වනවා. එතකොට මේ බාලයෝ ඇසුරට ගියහම සමහර වෙලාවට මෙතෙක් කල් බීපු නැති කෙනෙක් ඒ බාලයෝ ඇසුරට ගියහම නිකම්ම බීමට හුරු වෙනවා. අපි හදාගෙන තියෙනවා වර්තමානයේ කාරණාවක් ටිකක් බීවේ නැත්තම් ගණන් ගන්නේ නැහැ කියලා. එතකොට ගණන් ගන්න නැත්තේ කවුද? බාලයෝ.
එහෙනම් බාලයෝ එක්ක ඉන්න නම් ටිකක් බොණ්ඩ වෙනවා. ඉතින් බාලයෝ ඇසුරු කරන්න ගිහිල්ලා දැන් යහපතක්ද වෙලා තියෙන්නේ? ආන් ඒක හින්දා තමයි මුලින්ම කිව්වේ බාලයන්ගේ ආශ්‍රය අන්තරාවක්මයි කියලා. දැන් වෙලා තියෙන්නේ අන්තරාවක්මයි. ඒගොල්ලොන්ට ගණන් ගන්න ඕන නිසා ඒගොල්ලොත් එක්ක එකට ඉන්න ඕන නිසා ටිකක් බීවා. නමුත් ඊළඟට මනුස්ස ජීවිත හම්බ වෙනකොට කොහොමද හම්බ වෙන්නේ? මන්දගාමී ජීවිත ලැබෙනවා. කීවට තේරෙන්නේ. එහෙමයි අපි අතර ඉන්නවනේ. වැඩක් පැවරුවාට කියන එක නෙමෙයි කරන්නේ. පස්සේ තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ කල යුත්ත මේකයි මට කියලා තියෙන්නේ මේක. මට දැන්නේ තේරුණේ කියලා තේරෙන්නේ. එතකොට බැනුනුත් අහලා සමහරලාට රස්සාවෙනුත් අයින් කරලා. පස්සේ තමයි හිතෙන්නේ මට දැන්නේ තේරුණේ කියපු එක. ඒ තේරෙන්න පරක්කුයි මන්දගාමි. ඊට වඩා ටිකක් දරුණු අය තමයි මන්ද බුද්ධික. ඊට වඩා හොඳටම දුර්වල වෙච්ච අයට කියන්නේ උම්මත්තක. මේ සංසාරේ අර කාලයක් මේ අයගේ පිළිගැනීම තියෙන්න නම් ටිකක් බොන්න ඕනේ කියලා හිතපු අයට පස්සේ උරුම වෙලා තියෙන දායාද ටික. ඒකට කැමති නම් ටික ටික බීගෙන ගියාට කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ එපා කියලා තිබ්බට මේ පිරිසත් එක්ක ගැටෙන්න ඕනේ හින්දා ටිකක් බොනවා. ඒ වුණාට කල්පනා කරලා බලන්න ඕනේ ඇත්තටම වහ ටිකක් දුන්නොත් ඒත් බොනවද කියලා. වහ බීවොත් ගණන් ගන්නෑ නේ බීවේ නැත්තම් කියලා අපි වහ බොන්නේ නම් නෑ. හැබැයි වහ බොනවට වඩා හරි භයානකයි සුරා බොන එක. වහ බීලා මැරිලා ඉපදුනහම උම්මත්තක වෙනවා කියලා ධර්මයේ නෑනේ. සුරා බීලා මැරුණොත් තමයි උම්මත්තක වෙන්නේ. එහෙනම් බාලයන්ගේ ආශ්‍රයයට ගිහිල්ලා වැරදිලා තියෙන තරම ඒක තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. බාලයන්ගේ ආශ්‍රය නිසා සිල්පද බිඳගෙන නොමනා තැන්වලට යෑම නිසා නොමනා ක්‍රියාකාරකම් වල යෙදුන නිසා සංසාරි බොහෝ වෙලාවට ශ්‍රමණ ධර්මයේ අන්තරායට පත් කරගන්නවා. ස්වර්ග මාර්ගයේ අන්තරාවට පත් කරගන්නවා කියලා. ඊළඟට පැහැදිලි කළා හරියට කෙලෙස් ප්‍රහීණය වෙලා නැත්තම් සීලය හරි විදිහට සම්පූර්ණ වෙලා නැත්තම් ඒ කියන්නේ අකණ්ඩ අච්චිද්‍ර මේ සීලය සම්පූර්ණ කරන ක්‍රම කීයක් තියෙනවද? අංග 8කින් සම්පූර්ණ කරන සීලය භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා. අංග 8කින් ඒ සීලය සම්පූර්ණ නම් ඒ පුජ්‍යලයක් කොච්චර වටිනවා කියලාද පැහැදිලි කරලා තියෙන්නේ. අංග 8කින් සපරිපූර්ණ වූ සීලයක් ආරක්ෂා කරන කෙනෙක් ළඟ හිරුයි සඳුයි ඔහුගේ 12 කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියලා දේශනා කළේ. අංග 8කින් යුක්ත සීලය රකින්නවා නම් හිරුට වඩා ප්‍රබලයි සඳුට වඩා ප්‍රබලයි කියලා දේශනා කළේ. ටිකක්ද? ඉර හඳ ඒ පුජ්‍යලයාගේ 12 කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කිව්වා. මොකද්ද මේ 12 කලාව කියලා කියන්නේ? 16 වතාවක් 16න් බෙදන්න ඕනේ. එතකොටයි 12 කලාව. එහෙම නැත්නම් තේරෙන විදිහට මෙහෙම කිව්වොත් අපි ඇපල් ගෙඩියක් අරගෙන කෑලි 16කට කපනවා. කපලා කෑලි 15ක් අයින් කරලා එක කෑල්ලක් ගන්නවා. එතකොට 16න් එකයි. ඒක නැවත කපනවා 16කට. ඒකෙන් කෑලි 15ක් අයින් කරලා එකක් ගන්නවා. ඒ ගත්ත කෑල්ල ආයෙත් සැරයක් 16කට කපනවා. ඒකෙන් කෑලි 15ක් අයින් කරලා එකක් ගන්නවා. ආන් එහෙම 16ට කප 16 වතාවක් අයින් කර ගන්න කෑල්ල ආයෙ සැරයක් 16ට කපනවා. පින්නතුනි ඔය කියන විදිහට කපහම ඇහි පිල්ලමකටත් වඩා ඊටාම කුඩා ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. 12 කලාවෙන් එක කලාව කියන්නේ එකටයි. එතකොට අංග 8කින් යුක්ත සීලය. පින්නතුනි ඔක පැහැදිලි කරන්නේ විශාක උපෝසත සූත්‍රයේ පැහැදිලි කරන තැන මේ අංග 8කින් යුක්ත සීලය පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් කරනවා.
නමුත් මෙතන අපි මේ කාරණාව සිහිපත් කරන්න නිසා සඳහන් කළා සීලය හරි පූර්ණ විදිහට අකණ්ඩ අච්චිද්‍ර අසබල අකම්මාස ආදි වශයෙන් මේ අංගට පැහැදිලි කරනවා සම්පූර්ණ කරලා නැත්තං යම් කෙනෙක් නැවත සුගතියක උපදින්නේ නම් නෑ කියලා. අද මේ සුගතියක ඉන්නවා. මේ සිල් තමයි ඊළඟට මම උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන එකම සාධකය. යටත් පිරිසෙන් තිසරණ සහිත පන්සිල් නම් අත්‍යවශ්‍යමයි කියලා කියන්නේ. එහෙම නැති කෙනෙක් බේරන්න මේ ලෝකෙ කාටවත් බෑ. මරණාසන්න වෙලා කොයි තරම් කෑ ගහලා නිමිති පහළ වෙලා කිව්වත් මට ගින්දර පේනවා යමපල්ලු පේනවා ආයුධ පේනවා කිය. විශේෂයෙන් ගින්දර යමපල්ලු පේනවා කියලා කොච්චර ඇඬුවත් බලාගෙන ඉන්න අයට කරන්න දෙයක් තියෙනවද? කරන්න කිසිම දෙයක් නැහැ. බේරුම තියෙන්නේ තමන් ගාවමයි. බේරෙනවා නම් නිවැරදි සීලයක් ආරක්ෂා කරලම තමයි බේරෙන්න වෙන්නේ. ඒ නිසා මේ කරුණු දැක්වුවා මනාව සම්පූර්ණ කරගත්ත සීලයකුත් නැත්තං නැවත සුගතියක උපදින්න නැහැ කියලා. දෙව්ලොව හෝ මනුලොව උපතක් නැති වෙනවා කියන කාරණාව මනාව සිහිපත් කළා. හරියට කෙලෙස් නොසිඳුණු මග්ගාන්තරාය බවට පත් වෙනවා. කෙලෙස් හරියටම සිඳලා දැම්මේ නැත්තම් මාර්ගාන්තරාවක් එතන තියෙනවා. ඉතින් මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා කවුරු ඇසුරු කරන නිසාද එහෙම වෙන්නේ? බාලයෝ ඇසුරු කරන නිසා ස්වර්ගාන්තරායත් වෙනවා මග්ගාන්තරායත් වෙනවා. විතරක් නෙමෙයි බාලයෝ ඇසුරු කරන්න ගියාම ජීවිතාන්තරාවත් වෙනවා. ඒ කරන සමහර වැඩත් එක්ක ගුටි කණ්ඩ වෙනවා. නැත්තම් පිරිසක් බීගෙන ඔක්කොම මත් වෙලා තව කෙනෙකුට පිහියෙන් අයින්නත් පුළුවන්. එහෙනම් බාලාශ්‍රය නිසා ජීවිතාන්තරාවත් වෙනවා. මේ සංසාරයෙන් එතර යන්න නම් බාලයන්ගෙන් ඈත් වෙන්නම වෙනවා. ඒ විතරක් නෙමෙයි මරණය ගැන සිහිපත් කරනකොට කාය බහු සාධාරණතු බොහෝ දිනාට මගේ කය සාධාරණයි. ඕනෑම කෙනෙක් මේ කය ඕනෑම වෙලාවක විනාශ කරන්න පුළුවන්. ඊට කලින් මම මගේ ජීවිතේ සිල් ගුණ ධර්ම වලින් පූර්ණේ කරගන්න ඕනේ කියන තැනට යා යුතුයි කියන කාරණාව නිතර සිහිපත් කරන්න ඕනේ. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මරණ සතිය නිමිති කරගෙන සිදු කරන 15 වෙනි දේශනාව අපි මේ විදිහට නිමා කරමු.